එක පවුලක් වෙනුවෙන් 2,25,00,000 දුක් විඳිනවා කියලා කියන්නේ ඒක පට්ට විනාශයක්. Hello guys, Nipolit Cars by Automal SL අපේ YouTube channel එකේ තවත් වීඩියෝ එකකට ඕගොල්ලෝව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපි වීඩියෝස් අරගෙන ඉන්නේ මොකක් හරි වාහනයක් ගැන සහ වාහනයක් සම්බන්ධ දේවල්. ඉතින් මේ වීඩියෝ එකෙදිත් අපි වාහන සම්බන්ධ දෙයක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි ටිකක් ඕගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට විශේෂ විදිහේ වීඩියෝ එකක් තමයි අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා පසුගිය ජූලයි 9 වෙනි දින මුළු ලංකාවටම ඉතම වැදගත් වගේම ඓතිහාසික සිදුවීම් රාශියක් සිදු වෙච්ච විදිහේ දිනයක් විදියට අපි හැමෝටම මතකයේ සදාකල් තියෙන විදිහේ දවසක්. ඉතින් මේ එදා වෙච්ච ඓතිහාසික සිදුවීම් අතරින් තවත් එක් ප්‍රධානම අවස්ථාවක් තමයි ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව වන අපිට ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට අවස්ථාවක් ලැබීම. ඉතින් ඒකෙදි වෙච්ච තවත් ජනතාවගේ ලොකු අවධානයක් යොමු වෙච්ච තැනක් තමයි මෙන්න මේ ස්ථානයේ ඇතුළේ තිබ්බ වාහන ටික. ඉතින් මේ ජනාධිපති වාහන අංගනේ තිබ්බ වාහන මොනවද? මේවල තියෙන විශේෂත්වය මොනවද කියන එක ගැන තමයි අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වීඩියෝ පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනේ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මේ වීඩියෝ එක කිසිම දේශපාලනික මතයක් ගේන්නවත් නැත්නම් දේශපාලනික වශයෙන් කිසිදු ස්ථාවරයකට එන්නවත් අපි කරන වීඩියෝ එකක් නෙමෙයි. හුදෙක් වාහන වලට ආස කරන, වාහන වලට ආදරය කරන, වාහන ගැන ඉගෙන ගන්න කැමති හැමෝම වෙනුවෙන් ලංකාවේ තියෙන ගොඩක් විශේෂ වාහනවල වීඩියෝස් ගෙනාපු channel එකක් විදිහට Nipolit Cars by Automal SL අපේ YouTube channel එකෙන් මෙන්න මේ වාහන මොනවාද කියන කාරණාව උඩ එතන එදා තිබ්බ වාහන මොනවාද, ඒ වාහන තියෙන විශේෂත්වය මොනවාද කියන එක ගැන විතරක් කතා කරන්න සූදානම් වෙච්ච විදිහේ සහ අපි ගෙනල්ලා තියෙන විදිහේ වීඩියෝ එකක් විදිහට තමයි මෙන්න මේ වීඩියෝ එක අපි ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා. ඉතින් අන්තිම වෙනකන් රෙඩි සිටින්න. වාහන විශේෂ වාහන අපිට තියෙනවා, සාමාන්‍ය වාහන තියෙනවා. ඉතින් මේ වාහනවල හැංගිච්ච දේවල් ගොඩක් තියෙනවා. අපි හැම දෙයක්ම අද වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ තවත් මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ලාංකික ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සහ මුළු ලෝකයේ පුරාම අපිට දැනගන්න හම්බෙන ඉන්ෆර්මේෂන් නැත්නම් තොරතුරු වලින් තමයි මෙන්න මේ වීඩියෝ එක හදලා තින්නේ. එහෙම නැතුව අපිට මේ ජනාධිපතිවරයාට හෝ කිසිදු දේශපාලනික වශයෙන් සම්බන්ධ වී සිටින පුද්ගලයෙකුගේ ආරක්ෂාවේ අනතුරක් හෝ කිසිම දෙයක් වෙන්නේ නැති වෙන විදිහට තමයි මෙන්න මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් අපි මෙහෙමම ටක් ගාලා වීඩියෝ එකට පයිමු. එතන තිබ්බ වාහන මොනවද කියලා දැනගන්න. ඉතින් එම ස්ථානයේදී තිබුණු වාහන ගැන විතරයි මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. ඉතින් එතනදී අපිට 2018 Range Rover autobiography long wheel base වාහන දෙකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඒ වගේම 2016 පසු ලංකාවට ආපු Toyota Land Cruiser V8 Sahara වර්ගයේ වාහන දෙකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඒ වගේම Mercedes Benz Maybach වර්ගයේ වාහන දෙකක් අපිට එතනින් දැක ගන්න හැකියාවක් හම්බ වුණා. ඒ වගේම Mercedes Benz S600 කියලා W221 generation එක. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් 2006 ඉඳන් 2010 විතර වෙනකන් ආපු වාහන වලින් දෙකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඒ වගේම 2010 Toyota Land Cruiser V8 වර්ගයේ වාහන දෙකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඒ වගේම BMW 760Li කියලා BMW 7 series වාහනයකින් ලබා ගන්න පුළුවන් ඉහළම
වර්ගයේ වාහනයක් නැත්නම් ෆ්ලැග්ෂිප් වෙහිකල් එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බුණා. ඒ වගේම Toyota Prado ඩීසල් Toyota Prado වාහන දෙකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඒ වගේම 2013 විතර වෙන Nissan Tina කාර් එකකුත් අපිට එන්න ඒ ස්ථානයෙන් බලා ගන්න හම්බ වුණා. ඒ වගේම අවසාන වශයෙන් Toyota Hilux 2021 දී ලංකාවට ගෙන්නපු වාහන දෙකකුත් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඉතින් අපි මේ හැම වාහනයකම කතා කරමු මොකද්ද මේකේ මැනුෆැක්චරර් එක, මේ වාහනේ පර්ෆෝමන්ස් මොන වගේද, ඊට පස්සේ මේ වාහනවල තියෙන විශේෂත්වයක් තියෙනවා නම් ඒව මොන වගේද, මේ වාහනවල තෙල් කොච්චර කරනවද, ෆුල් ටැංක් කරන කොච්චර මුදලක් ගත වෙනවද, ඒ වගේම මේ වාහන ටැක්ස් ගෙවීමකින් තොරව තමයි ලංකාවට එන්නේ. මොකද රජයේ පාවිච්චියට ගන්නා වාහන රජයෙන්ම ටැක්ස් ගෙවලා රජයෙන්ම ආයිත් ඒ මුදල ගෙවන එක ප්‍රැක්ටිකල් වෙන්නේ නැති හින්දා ඉතින් අපි බලමු මේ වාහන වලින් සමහර වාහන ලංකාවේ සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාවත් පාවිච්චි කරන විදිහේ වාහන. ඉතින් අපි බලමු රජයට මේ වාහන නැත්තම් සාමාන්‍ය මේ වාහන ගෙන්නලා තියෙන්නේ ප්‍රයිස් එක ටැක්ස් එක නැතුව ප්‍රයිස් එක කොහමද සහ අද මාකට් එකෙන් අද දවසේ අපි නැත්තම් මේ දවස්වල වාහනේ අපි ඉම්පෝර්ට් කරනවා නම් අපිට ඒ වාහනේම ඉම්පෝර්ට් කරන්න කොච්චර මුදලක් ගත වෙනවද කියන එක ඉතින් මෙතනින් අනිවාර්යයෙන්ම මම කිය යුතු දෙයක් තියෙනවා. මේකෙදි අපි මේ ෆොරෙන් එක්ස්චේන්ජස් වල එක නැත්තම් අපි පවුන්ඩ් නැත්තම් යුරෝ නැත්තම් ඩොලර් amount වලින් තමයි මේකේ ප්‍රයිස් අරගන්නේ. ඉතින් මේ ප්‍රයිස් එක අද තියෙන ඩොලර් රේට් එකට තමයි වාහනේ ඒ මිල කන්වර්ට් වෙලා ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වාහන ගෙන්නලා තියෙන මැනුෆැක්චරර් එකත් එක්ක ඒ හා සමානම ඊ එකකින් තමයි වාහන ලංකාවට එන්නේ. ඉතින් එතකොට ඒ වාහන මෙච්චර ඒ කියන්නේ අපි මෙන්ෂන් කරන ප්‍රයිස් එක තරම් එක්ස්පෙන්සිව් වෙන්නේ එහෙම නැත්නම් මිලෙන් අධික වෙන්නේ නැහැ. එදා දවසේ වෙච්ච forex exchange prices වලට තමයි ඒ විදිහට අපිට හම්බ වෙන්නේ. ඊට අමතරව ලංකාවේ ටැක්ස් ස්ට්‍රක්චර් එක 2020න් පස්සේ වෙනස් වුණා. ඊට කලින් තිබ්බේ එන්ජින් ටැක්ස් එක පමණයි. 2020න් පස්සේ ආපු වාහන වලට සාමාන්‍යයෙන් අපිට එන්ජින් ටැක්ස් එක ප්ලස් ලක්ෂරි ටැක්ස් කියලා වාහනෙන් ප්‍රොපෝෂන් එක නැත්තම් වාහනෙන් පර්සන්ටේජ් එකක් අපිට හම්බුණා. ඉතින් මම අපේ වාහන ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් වෙන විදිහේ වාහනවත් එක්ක කතා කරනකොට මම එන්ජින් ටැක්ස් එක අපිට කොහොමද වෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන විදිහේ ડોකියුමන්ට්ස් අපි ළඟ තියෙනවා. ඒ වලට අනුව ඒක ප්‍රයිස් එක කැල්කියුලේට් කරලා තිනවා සහ ලක්ෂරි ටැක්ස් එක මොන වගේද කියලා අපිට හරියටම හොයාගන්න විදිහක් තිබෙන්නේ නැහැ. ඒ හින්දා මම වාහනේ CIF value එක සහ එන්ජින් ටැක්ස් එක ප්ලස් ලක්ෂරි ටැක්ස් කියලා තමයි මම ඒවල ප්‍රයිසස් කියන්නේ. ඉතින් ඒ ටිකත් එහෙමම කියන ගමන් අපි මුලින්ම අපේ පළවෙනි වාහනය ගැන කතා කරන්න යමු. හරි, ඉතින් අපි පළවෙනි වාහනය ගැන කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ පේන විදිහටම ඔයගොල්ලෝ බැලුවම දන්නවා මොකද්ද මේ වාහනය කියලා. ඉතින් Range Rover Autobiography P400e කියන විදිහේ වාහන තමයි මේ වගේ නිල් පාට. ඒ පාටට කියන්නේ Loire Blue කියලා. ඉතින් මේ Loire Blue වාහන දෙකක් එතනින් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ අපේ වීඩියෝ අපේ channel එකට එකතු වෙලා හිටියනම් මේ Range Rover වලින් සල්ලි දීලා ගන්න පුළුවන් උපරිම වාහනේ වීඩියෝ එකක් අපි ඔයගොල්ලන්ට ලංකාවේ කරලා තියෙනවා. මම ඒකේ link එක දකුණු පැත්තේ උඩින් දාන්නම්. Range Rover SV Autobiography කියලා. ඉතින් මේවා SV Autobiography නෙවෙයි. මේක ඊට වඩා එකක් පල්ලෙහෙන් තියෙන normal Range Rover Autobiography P400e විදිහට තමයි තියෙන්නේ. ඉතින් Land Rover Range Rover කියන්නේ British made European car එකක්. ඉතින් මේ එංගලන්තයේ ඉන්න දල පවුලට එහෙම නැත්නම් රදල පවුලට පවා පාවිච්චි කරන විදිහේ Defenders Land Rovers මේ හැම දෙයක්ම එකන තියෙනවා. ඉතින් අපි Range Rover වීඩියෝ එකේදී අපි ගොඩක් මේ වාහනේ ඔප්ෂන්ස් ගැන කතා කරා. ඉතින් ඒකේ SV එකට වෙනස් වෙන දේවල් ගොඩක්ම තියෙන්නේ පිටිපස්සේ සීට්ස් වලට නෙහිඳ තමයි. ඒ වගේම මම ඒකත් එක්ක Range Rover Vogue කියන වාහනය කම්පෙයාර් කරා. ඉතින් එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්කමක් තියෙයි මේ වාහනේ වෙනස් කොහොම වෙන්නේ කියලා. ඉතින් මේ වාහන දෙකම 2018 දී මැනුෆැක්චර් කරපු විදිහේ වාහන. ඒ වගේම 2 liter turbocharged petrol engine එකක් plug-in hybrid battery එකක් එක්ක තමයි එන්නේ. electric range එකක් තියෙනවා 30 km. ඒ වගේම 398 horsepower සහ 640 Nm torque එකක් නිපදවන්න පුළුවන්. ඒ වගේම electronically control කරලා තියෙන 250 km/h top speed එකක් වගේම 0 to 100 6.8 seconds වගේ තමත් කුඩා කාලයකදී ලබා ගැනීමට හැකියාවක් මෙන්න මේ විදිහේ SUVs වලට හම්බෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් average fuel consumption එකක් විදියට 11 km/l වගේ fuel consumption එකක් ගන්න පුළුවන්. හැබැයි අපි drive කරන විදිහ අනුව මීට වඩා හොඳ fuel consumption එකක් පවා ලබා ගැනීමේ හැකියාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම 95 petrol තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම 86 liter fuel tank එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන්
අද මිලේ පෙට්‍රල් ප්‍රයිස් එක ඒ ලීටර්ස් ගාණෙන් වැඩි කරාම එක ෆුල් ටැංක් එකකට කොච්චර මුදලක් ගත වෙනවද කියලා බලන්න. ඉතින් ටැක්ස් ගෙවන්න නැතුව ආපු ටැක්ස් ගෙවන්න නැතුව අපි ප්‍රයිස් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පවුම් 1,20,000ක් විතර වෙනවා මේ වාහනේ. සාමාන්‍යයෙන් හොඳ ඔප්ෂන්ස් තියෙන එක. ඒ කියන්නේ ලංකාවේ අද මුදලින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 515ක් විතර. ඉතින් මේ වාහන ලංකාවේ පාරේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ රජයේ නොවන සාමාන්‍යයෙන් සල්ලි තියෙන මිනිස්සු පාවිච්චි කරනවා. ඉතින් ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් මේ අපි පාවිච්චි කරනවා නම් අර කිව්ව මේ එන්ජින් ටැක්ස් එක අපිට එනවා. ඉතින් එතන 12 මිලියන් එන්ජින් ටැක්ස් එකක් එනවා. ඉතින් ඒත් එක්ක බැලුවම 735ක් විතර වෙනවා. අද මාකට් එකෙන් අපි මේ වාහන ගන්න නම් ඉතින් මේ ඒ දවස්වල මෙච්චර ගාණක් වුණේ නැහැ. මම අර අද තියෙන රේට් එකට කන්වර්ට් කරන හින්දා තමයි මෙන්න මේ වගේ මුදලක් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට පළවෙනි වාහනේ මෙන්න මේ Range Rover Autobiography P400D කියන එක ගැන කතා කරන්න තියෙන්නේ. හරි, ඉතින් අපි ඊළඟට කතා කරමු දෙවෙනි වාහනය ගැන. ඉතින් මේකේ වාහන දෙකක් ඇත්තටම අපිට හම්බ වෙලා තියෙනවා. මේ Mercedes-Benz Maybach S600 W222 කියන ජෙනරේෂන් එකේ වාහන. ඉතින් Mercedes-Benz Maybach වාහනයක සම්පූර්ණ රිවිව් එකක්. ඒ කියන්නේ මේක S600 එකක්. ලංකාවේ සාමාන්‍ය ජනතාවට අතරේ S600 අපිට බලා ගන්න හැකියාව හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට S560 වාහන අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ S560 වල වීඩියෝ එකක් මම ඕගොල්ලන්ට අරගෙන එන්නම් බොහොම ඉක්මනට. එතකොට ඒ වගේම වාහනයක් තමයි එන්ජින් එක ටිකක් ලොකු. ඒ කියන්නේ S560 එක අපිට හම්බෙන්නේ 4 liter V8 එන්ජින් එකක්. මෙන්න මේ Mercedes-Benz Maybach S600 එකේදී හම්බ වෙන්නේ 6 liter V12 එන්ජින් එකක්. ඉතින් අපි performance ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් මේ Mercedes-Benz Maybach කියලා කියන්නේ ලෝකයේ තියෙන සැපෙන් ඉහළම ලක්ෂරි එකකින් වැඩිම the epitome of luxury. ඒ කියන්නේ ඕගොල්ලන්ට luxurious වාහන වලින් ගන්න පුළුවන් ලෝකේ තියෙන හොඳම වාහන වලින් එකක් තමයි මෙන්න මේ Mercedes-Benz Maybach S600 කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගන්න ඕනම දෙයක්. ඒ කියන්නේ වාහනයකින් ගන්න තියෙන උපරිම සැප මෙන්න මේ වාහනෙන් ඕගොල්ලන්ට අරගෙන දීලා තියෙනවා. ඉතින් වාහන දෙකක් අපිට බලා ගන්න පුළුවන්. එකක් normal car එකක්. ඒ වගේම අනිත් එක Mercedes-Benz S600 W22 Guard කියලා තියෙන bulletproof වාහනේ. මම ඒක ගැන ඊළඟට කතා කරන්න. මොකද ඒ Guard කියන එකට මම වෙනම intro එකක් දෙන්න ඕන හින්දා. ඉතින් මෙන්න මේ bulletproof වාහනයකුයි දෙකකුයි නිකන් තියෙන්නේ. හරියට බැලුවොත් මෙන්න මේ bulletproof වාහනේදී තමයි මෙන්න මේ අදාළ important person නැත්නම් මේ VIP person නැත්නම් VIP පුද්ගලයා ගමන් කරන්නේ. ඉතින් එතකොට මේ bulletproof වාහනවල සෑහෙන weight එකක් තියෙනවා. ඒ වල cost එක වැඩි. ඉතින් ඒ වගේම තවත් normal Mercedes-Benz Maybach එකක් අරගෙන යනවා. ඒකේ කවුරුත් ඇතුළේ යන්නේ නැහැ. ඉතින් එතකොට ඒකේ cost එක අඩුයි. ඉතින් යන්නේ cost එක average කරන්න තමයි මෙන්න මේ වගේ වාහන දෙකක් යන්නේ. සාමාන්‍යයෙන් ස්කොඩ් එකක් විදියට යනකොට මෙන්න මේ වගේ අවශ්‍යතාවල් අපිට ලංකාව විතර නෙමෙයි ලෝකේ පුරාම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම ආයෙත් Mercedes-Benz Maybach S600 එකේ performance facts වලට ආවොත් එහෙම මේ 2015 දී manufacture කරපු වාහන දෙකක් තමයි අපිට මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට 6 liter V12 bi-turbo engine එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් 530 horsepower හම්බෙලා තියෙනවා. ඒ වගේම 830 newton meter අතිශයින්ම විශාල torque එකක් අපිට හම්බෙලා තිනවා. ඒ වගේම 250 kilometers වලට ලිමිට් කරලා තියෙන top speed එකක් වගේම 0 to 100 5 seconds වලින් reach වීමේ හැකියාවක් මෙන්න මේ වාහනේට අපිට හම්බෙලා තියෙනවා. ඉතින් average fuel consumption එක විදිහට 8.5 kilometers per liter වගේ අපිට කියන්න පුළුවන්. ඒ වගේම ලීටර් 80ක fuel tank එකකින් අපිට full tank කරනවා නම් අපි 90 liters fuel tank එකක් අපිට තියෙනවා. ඒ වගේම 95 petrol අපිට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අද මුදලින් කොච්චරද කියලා අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනය අපිට සාමාන්‍ය කට්ටියට ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ අපිට හොයාගන්න විදිහක් නැහැ. හැබැයි මේකේ අද ප්‍රයිස් එක ගත්තොත් එහෙම අපිට $200,000 විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් $712ක් විතර. ඒ වගේම මේකට ඇවිල්ලා තියෙන ටැක්ස් එක ගත්තොත් එහෙම සෑහෙන ලොකු ටැක්ස් එකක් අපිට හම්බ වෙනවා. ලක්ෂ්‍ය ටැක්ස් එක නැතුව එන්ජින් ටැක්ස් එක විතරක් ගත්තත් 6 ලීටර් එන්ජින් එකකට සෑහෙන ලොකු ටැක්ස් එකක් අපිට එනවා. එතකොට සම්පූර්ණ මුදල 137 මිලියන් විතර වෙනවා. සාමාන්‍ය ශ්‍රී ලාංකික කවුරු හරි කෙනෙක් මෙන්න මේ වාහනය හරි විදිහට ටැක්ස් පේ කරලා ගන්නවා නම්
ඉතින් ඔන්න ඔය වගේ ටිකක් තමයි අපිට Mercedes-Benz S600 මෙන්න මේ ඩමි කායක මෙන්න මේ bulletproof නැතුව normal යන කාර් එකට කියන්නේ ඩමි කායක කියලා අන්න ඒක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි දැන් කතා කරමු මේ වාහන අංගනයේ තියෙන අතිශයින්ම විශේෂ වාහනේ වෙන Mercedes-Benz Maybach S600 W22 Guard bulletproof වාහනය ගැන. හරි ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ අතිශයම විශේෂ Mercedes-Benz Maybach S600 Guard නැත්තම් bulletproof වර්ගයේ රථය ගැන. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ ඉතාමත් වැදගත් පුද්ගලයන් නැත්තම් VIP කට්ටිය සහ ලෝකේ වුණත් ඕනම තැනක මෙන්න මේ වගේ VIP කට්ටිය bulletproof වාහන පාවිච්චි කරනවා. ඉතින් ඒගොල්ලොන්ට තියෙන risk එකක් නැත්තම් මොකක්ද threat එකක් තියෙනවා නම් ඒකෙන් බැරෙන්න ඕනේ හින්දා ඉතින් මේක සාමාන්‍ය common practice එකක් ඕනම රටක අපිට විශේෂ පුද්ගලයන් බලා ගන්න පුළුවන් නෑ. හැබැයි ලංකාවේ නීතියට අනුව සාමාන්‍ය ජනතාවට bulletproof වාහන තබා ගැනීමේ අයිතියක් හිමි වෙන්නේ නැහැ. හැබැයි සමහර රටවල් වල සාමාන්‍යයෙන් හොඳ ලොකු businessmanලට bulletproof වාහන පාවිච්චි කිරීමේ අයිතිය හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ මෙන්න මේ Mercedes-Benz Maybach Guard කියලා කියන්නේ Mercedes-Benz ආයතනයෙන්ම හදන විදිහේ bulletproof වර්ගයේ රථවලට ඊට අමතරව වෙනත් companies තියෙනවා normal වාහනේ අරගෙන ඒක bulletproof කරන වාහන මේ companies. ඉතින් ඒ වලට මෙන්න මේ guard කියන නම හම්බෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලොන්ගේ වෙන වෙන නම් වලින් ඒ වාහන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ bulletproof කියන එකට levels කීපයක්ම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ තත්ත්වයට ආවම සාමාන්‍යයෙන් අපිට තමත් හොඳ bulletproof facilities හම්බෙන විදිහේ වාහන තමයි හම්බෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට දැන් මේ background එක පේනවා වගේම අතිශයින්ම විශේෂ විදිහේ වාහනයක් තමයි මෙන්න මේ Mercedes-Benz Maybach Guard කියලා කියන්නේ. ඉතින් මේකේ සාමාන්‍ය වාහනයට වඩා සෑහෙන බරෙන් වැඩි වෙනවා. මොකද ඕගොල්ලොන්ට පේනවා වගේ දැන් මේ ඕගොල්ලොන්ට පේන්නේ W223 වර්ගයේ රථයක් guard මේ bulletproof armor plates ටික එන්නේ කොහොමද කියලා. ඉතින් මේ වාහනේ සම්පූර්ණයෙන් ටොන් 4.5 විතර බරක් අපිට හම්බ වෙනවා. ඉතින් මේකට හරියන්නම ඒ suspensions ඉඳන් හැම දෙයක්ම වෙනස් කරලා තමයි හදලා තියෙන්නේ. මොකද මේක Maybach වර්ගයේ රථයක්. end of the day මේ වාහනේ තියෙන සැප සහ ride experience එක කිසිසේත්ම වෙනස් වෙන්නේ නැති විදිහට තමයි මෙන්න මේ bulletproof වර්ගයේ රථය නිපදවලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආර්මර් ප්ලේට්ස් විතරක්ම නෙමෙයි මේ වාහනේ විශේෂත්වයක් විදිහට අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ ඕගොල්ලොන්ට පේන එක දොරක් විතරක් කිලෝ 200ක් බරයි. ඉතින් අඟල් 6කට වැඩිය ලොකු මේ වීදුරු මෙන්න මේ වින්ඩෝස් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කියන ඕනම වර්ගයේ weapons normal guns අරව මේව ඕන දෙයකට withstand කරන්න නැත්නම් මේ දරා ගන්න පුළුවන් වෙන විදිහේ armored glasses විදියට නැත්නම් tempered glasses නැත්නම් මෙන්න මේ වගේ bulletproof glasses තමයි අපිට windows වගේ හම්බ වෙන්නේ. ඉතින් engine එකෙන් පිටිපස්සට ආවහම සම්පූර්ණ cabin එකම මෙන්න මේ වගේ armored plates වලින් වහලා තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය එතනින් විතරක් ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේ සමහර අයට කියන්න පුළුවන් මේ ටයර් වලට වෙඩි තිබ්බනම් හරිනේ එතකොට වාහනේට යන්න බෑනේ කියලා. එතකොට ඒකත් ඇත්තටම කිව්වොත් වෙනස් වෙනවා. මොකද මේ තියෙන run flat tires වලින් හුලං නැතුව සෑහෙන දුරක් සෑහෙන ලොකු වේගයකින් ගමන් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ wheels ඇතුලේ වෙනම තවත් armored plate එකක් මේ wheels එක්ක තියෙනවා. ඉතින් ඒ හින්දා සම්පූර්ණයෙන්ම හුලං නැති වෙලාට උනත් වාහනය කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියට අරගෙන යෑමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තවත් එක්කිනෙට කියන්න පුළුවන්. ඉතින් පල්ලෙහෙන් claymore bomb එකක් නැත්තම් මොනවා හරි වෙන එකක් පල්ලෙහෙන් දැම්මනම් මුකුත් ඉවරනේ වැඩේ යන්න බෑනේ මුකුත් කරන්න බෑනේ කියලා. ඒකටත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වාහනේ බූට් එකේ වෙනම ෆයර් එක්ස්ටින්ග්විෂර් එකක් තියෙනවා. මේකෙන් කරන්නේ මුළු වාහනේ පුරාවටම බිමට සම්පූර්ණයෙන්ම වාහනේ පල්ලෙහායින් ගින්නක් ඇති වෙලා තියෙන වෙලාවට වාහනේ විසින්ම ඒක ඩිටෙක්ට් කරලා ඒ ෆයර් එක්ස්ටින්ග්විෂර් එකෙන් ටක් ගාලා දුමක් යවලා මේ ඒ ෆයර් එක සම්පූර්ණයෙන්ම නිවා ගැනීමේ හැකියාවක් මේ වාහනේට හම්බෙලා තිනවා. ඒක සම්පූර්ණයෙන්ම ඔයාට ඕන මැනුවලි කරන්න පුළුවන් විදිහට වාහනේ ඇතුලෙන් ඩ්‍රයිවර්ට පහසුකම හම්බෙලා තිනවා ඒක කරන්න. ඒ නැතත් වාහනේ විසින්ම සම්පූර්ණයෙන්ම තනියෙන් ඔටෝමැටිකලි එයාට ඒක කරගැනීමේ හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින්
ඊට අමතරව ඕගොල්ලෝ කියන විදිහේ IED එහෙම නැත්නම් ගෑස් ඇටැක් එකක් මේ ඕනම දෙයකින් වෙනස් මේ කරගන්න පුළුවන් විදිහේ නැත්නම් ආරක්ෂා වෙන විදිහට හැකියාව මෙන්න මේ වාහනේට හම්බෙලා තියෙනවා. ඉතින් ගෑස් ඇටැක් එකක් කරොත් එහෙම AC vents තියෙනවා ඕනතරම් වාහනේ ඇතුළට හුලං එන නැත්නම් එයා එක එන විදිහ තියෙනවා. ඉතින් ඒ වලින් කොහොමද ආරක්ෂා වෙන්නේ? ඒකටත් මේකේ fire extinguisher එකත් එක්කම ඔක්සිජන් ටැංක් එකක් තියෙනවා. සම්පූර්ණයෙන් ඒ වගේ ගෑස් ඇටැක් එකක් ඩිටෙක්ට් වෙච්ච ගමන් මේ වාහනේට හැකියාවක් තියෙනවා සම්පූර්ණ හැම වෙන්ට් එකක්ම එයා විසින්ම සම්පූර්ණයෙන් සීල් කරලා එතකොට සම්පූර්ණයෙන් සීල් කරාම වාහනේ ඇතුළ රික්තකයක් වගේ නෙවෙන්නේ. එතකොට ඒක ඇතුළේ තියෙන එයා එක එන්න ඉවර වෙනවා. ඒකට හරියන්න වෙනම බටයකින් ඔක්සිජන් සපයා ගැනීමේ හැකියාවක් මෙන්න මේ කියන විදිහේ ගාඩ් බුලට් ප්‍රූෆ් රථයට හම්බ වෙලා තිනවා. ඊට අමතරව මේ වාහනය ඩ්‍රයිවර්ගේ මේ කන්සෝල් එක නැත්නම් ඩ්‍රයිවර්ගේ අපිට ඩ්‍රයිවර් එක ඉස්සරහ ගන්න තියෙන අපේ normally අපේ infotainment system එක නැත්නම් අපේ cup holders ඉස්සරහ හම්බෙන තැනේ buttons කේපයක්ම හම්බෙනවා. ඉතින් මේකේ කොච්චරද කියනවා නම් public announcement system එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට වාහනයෙන් යන්න නැතුව loud speaker එකකින් වාහනය වටේ ඉන්න කට්ටියට කතා කරන්න හැකියාවක් තියෙනවා. මොන හරි ෆේක් ඇක්සිඩන්ට් එකක් නැත්නම් මොකක් හරි රෝඩ් බ්ලොක් එකක් එතන තියෙන්න ඕනේ නැති විදිහේ රෝඩ් බ්ලොක් එකක් තියෙනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් බැහැලා යන එකේ රිස්ක් එක ගන්නෙ නැතුව වාහනය ඉඳගෙනම මෙන්න මේ විදිහට කතා කර ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තිනවා. ඒ වගේම සමහර කට්ටියට පුළුවන් වාහනය ස්ටාර්ට් වෙච්ච ගමන් බෝම්බේ පුපුරන විදිහට හදන්න. එහෙම නැත්නම් වාහනේ ඇතුළට නගිනකොටම හදන්න. ඒ හැම දෙයකටම හරියන්න වාහනය රිමෝට්ලි ස්ටාර්ට් කරන්න පුළුවන් විදිහේ ෆන්ක්ෂන් එකකුත් මෙන්න මේ කියන විදිහේ ගාඩ් වර්ගයේ රථයට හම්බ වෙලා තිනවා. ඉතින් මේ හැම දෙයක්ම හම්බ වෙන ගමන් තාමත් වාහනේ ඇතුලේ අර ටිපිකල් Mercedes Benz Maybach වර්ගයේ රථයකින් බලා ගන්න පුළුවන් වෙන විදිහේ ලක්ෂරියස් ගතිය, ඒ තින සැප, ඒ කම්ෆර්ට් එක, ඒ හැම දෙයක්ම අපිට ඒ විදිහටම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මැද්දේ මම ක්ලිප් එකක් දාන්නම්. වාහන අංගනේ ඇතුලේ තිබ්බ ඒ වාහනයට මම පර්සනලි ගිහින් තට්ටු කරලා බලන විදිහේ වීඩියෝ එකක්. මේක මම වාහනේ ඩැමේජ් කරන එකකින් විදිහෙන් නෙවෙයි. මේ මම හිතන්නේ මට වඩා වාහන වලට ආදරය කරන කෙනෙක් එතන හිටියේ නැතුව ඇති. මේ ඉතින් ඒ හින්දා කීරොත් මම මේක ඩැමේජ් කරන්න බලාගෙන නෙවෙයි. මම මේක කරන්න බුලට් ප්‍රූෆ් කියලා පෙන්වන්න විදිහට තමයි මෙන්න මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒකත් මේ විදිහට බලමු. ඉතින් මෙන්න මේ වගේ සැප පහසුවක් හම්බ වෙලා තියෙන, මේ වගේ ආරක්ෂාවක් හම්බ වෙලා තියෙන වාහනයක පර්ෆෝමන්ස් වලට ආවොත් එහෙම ඒ පර්ෆෝමන්ස් උත් ඇත්තටම කිව්වොත් මේ ලොකු මොන ආරක්ෂාවක් තිබ්බත් තරන්නේ වාහනේ යන්නේ හිමින් නම්. ඉතින් ඒකට අර කලින් අපි කතා වෙච්ච Maybach X600 එකේම එන්ජින් එක තමයි තියෙන්නේ. ඉතින් අපිට 6 ලීටර් V12 bi-turbo මේ turbo charge එන්ජින් එකක් බලා ගන්න පුළුවන්. අපිට 530 horsepower හම්බෙලා තිනවා, 830 newton meter torque එකක් හම්බෙලා තිනවා. හැබැයි වාහනේ තියෙන බර හින්දා උපරිම වේග 190 km/h වලට සීමා වෙලා තිනවා. වගේම 0 to 100 සාමාන්‍ය 7.9 seconds වගේ තමයි යන්නේ. ඉතින් fuel consumption එක තවත් ඊට වඩා අඩු වෙලා තිනවා. ඒ වගේම fuel tank එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම 95 petrol අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් fuel tank එකේදී මතක් වුණේ ඉතින් අපිට කියන්න පුළුවන් මොකක් හරි ස්නයිපර් එකකින් නැත්නම් මොන හරි ගිනි ගන්න සුළු දෙයකින් අපිට ෆියුල් ටැංක් එකට ඩැමේජ් කරන්න පුළුවන්, නැත්නම් එතන ගින්නක් ඇති කරන්න පුළුවන් කියලා. එහෙම මොනවා හරි හේතුවකින් පෙට්‍රල් ටැංක් එක ගෙනි ගත්තොත් එම් පෙට්‍රල් ටැංක් එකට හැකියාවක් තියෙනවා ඒ ටැංක් එක විසින්ම ඒ තියෙන ඇති වෙලා තියෙන ගින්නත් නිවා ගැනීම හැකියාවක් මේ වාහනට හම්බෙලා තියෙනවා. ඉතින් බේසිකලි ලෝකේ ඔයාට මොකක් හරි ලොකු ජීවිත තර්ජනයක් තියෙනවා නම්, ඒ වගේම ඔයාට හොඳ සල්ලිත් තියෙනවා නම්, මොකද මේ වාහනය ටැක්ස් එක නැතුව සාමාන්‍යයෙන් මිලියන ලංකාවේ සල්ලි, ඒ කියන්නේ සාමාන්‍යයෙන් $500,000 නැත්නම් $600,000 විතර වෙනවා මේ වාහනේ. ඉතින් ලංකාවට කන්වර්ට් කරාම මේක සාමාන්‍යයෙන් මිලියන 182ක් එහෙම නැත්නම් ලක්ෂ 1820ක විතර ප්‍රමාණයක් වෙනවා ටැක්ස් මුකුත් නැතුව. ඉතින් මේ වගේ මුදලක් අපිට වැය කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ ඕනම දෙයකින් ඕගොල්ලන්ට ආරක්ෂා කරන විදිහේ මෙන්න මේ වගේ වාහනයක් ලබා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ වගේ බුලට් ප්‍රූෆ් වර්ගයේ රථ
සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව නැත්තම් අපිට පාවිච්චි කිරීමේ හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ වාහනේ ටැක්ස් ස්ට්‍රක්චර් එක මොන වගේද කියලා අපිට කතා කරන්නත් බෑ. ඉතින් මම මේ වාහන වලට මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ අන්තිමට කතා කරනවා. ඉතින් ඒක වෙනකන් අපි අන්තිම වෙනකම්ම රැඳෙසින්න ඉන්න මම බොහොම සාදරෙන් ඔයගොල්ලෝගෙන් ඉල්ලලා සිටිනවා. හරි, ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ Mercedes-Benz S600 V12 W221 වර්ගයේ රථයක් ගැන. ඉතින් මේකෙත් ඉස්සෙල්ලා වගේම bulletproof වර්ගයේ රථයක් සහ ඩමි රථයක් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මම පර්සනලි ආසම කරන විදිහේ ජෙනරේෂන් එක තමයි මෙන්න මේ W221 කියලා කියන්නේ. ඉතින් 2005 2009 අතර කාලය තුල ලංකාවේ පාවිච්චි වුණේ මෙන්න මේ වගේ රථ තමයි. ඊට අමතරව 2007 දී සාක් සමුළුවෙන් තමයි මුලින්ම මෙන්න මේ වාහන ටික ලංකාවට අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණේ. ඉතින් එතනදී අපිට bulletproof වාහන 7ක් සහ normal ඒ වගේම dummy වාහන 7ක් අපිට සාක් සම්ති ඒ දවස්වල තිබ්බ එකෙන් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඉතින් මම දැන් කතා කරන්නේ අපේ normal dummy කායක ගැන. එහෙම නැත්නම් normal bulletproof නොවන වර්ගයේ රථය ගැන. ඉතින් මේකේ 2005 සිට 2009 වෙනකන් වගේ තමයි අපිට මේ W221 කියන මෙන්න මේ ජෙනරේෂන් එක බලා ගන්න ප්‍රධාන වශයෙන්ම මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම බලා ගන්න හැකියාවක් හම්බුනේ. ඉතින් අපිට මේ performance specs වලට આવොත් එම 5.5 liter V12 bi-turbo engine එකක් අපිට බලා ගන්න හම්බුණා. ඉතින් ඒක අපිට 517 horsepower සහ 830 Nm torque එකක් ඉස්සෙල්ලා කලින් වාහනේ W222 එක වගේම බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඒ වගේම 250 km/h electronically control කරලා තියෙන top speed එකක් වගේම 0 to 100 4.6 seconds වගේ තමත් කුඩා කාලයකදී ළඟා කර ගැනීමේ හැකියාවක් මේ වාහනයට හම්බෙලා තිනවා. ඉතින් සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 7ක විතර fuel consumption එක තමයි අපිට මේ වාහනේනු බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 90 ලීටර් fuel tank එකක් හම්බෙලා තිනවා. අනිවාර්යයෙන්ම 95 petrol පාවිච්චි කර යුතුමයි. ඉතින් මේ වාහනේත් අපිට ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වාහනයක්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට පවා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වාහනයක්. ඉතින් මේ සාමාන්‍යයෙන් ටැක්ස් එක නැතුව මුදල $27,000 වගේ වෙනවා. ඒ කියන්නේ අද මාකට් එකේ මිල ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලියන 9-10ක් විතර. ඒ වගේම ටැක්ස් එක එක උනත් අපිට මේ වගේ වාහන දැන් ඉම්පෝර්ට් කරන්න බෑ. මොකද වාහනේ too old එහෙම නැත්නම් පරණ වැඩි හින්දා. ඉතින් ලංකාවේ මාකට් එකේ මේ වෙලාවේ මිලියන 18-22 අතර ප්‍රමාණයකට මේ ජාතියේ S600 වාහන නැති වුණාට මෙන්න මේ වගේ වාහන අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම කතා කරොත් එහෙම අපේ මේකේ bulletproof වර්ගයේ නැත්නම් guard W221 Mercedes-Benz guard මේ S600 guard කියන විදිහේ වාහන ගැන කතා කරොත් එහෙම අර වගේම bulletproof මේ capability එකක් මේ වාහනයටත් හම්බෙලා තියෙනවා. ඉතින් performance specs එක ගත්තාම මේ වාහනේදීත් අර වගේම performance specs තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේගොල්ලෝගේ මේ guard කියන වර්ගයේ රථය ඕගොල්ලෝ ඩිසයිඩ් කරන බැලිස්ටික් ලෙවල් එක එහෙම නැත්නම් bulletproof level එක අනුව වෙනස් වෙනවා මිසක performance wise අනිත් දේවල් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැති විදිහට තමයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට වාහන හදන්න try කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි 2000 මේ W221 Mercedes-Benz X600 guard කියන වාහනය ගැන අපි කතා කරන්න යන්නේ. මම ඉතින් අර මේ Maybach එකේ Mercedes-Benz guard කියන වාහනය ගැන අපි තරෝලියම නැත්තම් ගොඩක් කතා කරපු හින්දා මම මේ වාහනේදී ඒක ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අපි එහෙමම අපේ ඊළඟ වාහනයට දැන් පනිමු. අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ ඔයගොල්ලොන්ට පේනා වගේ Toyota Land Cruiser Sahara වර්ගයේ අපිට බලා ගන්න හම්බ වෙච්ච V8 වාහන දෙකක් ගැන. ඉතින් අපිට 2016 සහ 2020 දී නිපද වූ වාහන දෙකක් අපිට මෙන්න මේ ජනාධිපති වාහන අංගනයේදී බලා ගන්න හැකියාවක් හම්බ වුණා. ඉතින් මේ වාහන දෙකේම ගොඩක් වෙලාවට සාමාන්‍ය normal වාහන විදියට තමයි තියෙන්නේ. මේකේ bulletproof කරලා හෝ වෙන කිසිම ස්පෙෂලි මේ වාහන වෙනස් කරපු විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට බොහොම සාමාන්‍ය සහරා වර්ගයේ රථයක් තමයි මෙතනින් බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේකේ performance specs වලට આવොත් එහෙනම් අපිට 4.6 liter V8 twin turbo engine එකක් බලා ගන්න පුළුවන්. 282 horsepower වගේම 650 Nm torque වගේ අතිශය විශාල torque එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හින්දා තමයි diesel වාහන වල pickup එක වැඩි නැත්නම් acceleration power එක වැඩි කියලා අපි කියන්නේ. ඉතින් top speed එක සාමාන්‍යයෙන් JDM වාහන වල 180 වගේම domestic වලට 210 විතර වෙනකම් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් 0 to 100 8.3 seconds වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ වාහන වල අපි ඒක එච්චර ලොකුවට අපි ඒව ගැන කල්පනා කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් average fuel consumption එක විතර 8ක් 10ක් වගේ තමයි උඩරිම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වල dual tank තියෙනවා. ඒ කියන්නේ සහරා ගොඩක් වාහන වල අපිට dual fuel tank ඒ කියන්නේ diesel tank දෙකක් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඒ කියන්නේ
138 liters fuel tank එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම super diesel පාවිච්චි කර යුතුමයි. ඉතින් price එක tax එක නැතුව සාමාන්‍යයෙන් $50,000 ඒ කියන්නේ $178ක් විතර වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ දැන් අද කාලේ ප්‍රයිස් එක ගත්තොත් එහෙම නැත්නම් සහරා වර්ගයේ රථයක් ගත්තොත් එහෙම ඉතින් අතිශයින්ම 2019 20 වගේ ගත්තොත් එහෙම මිලියන 100ක් පැනපු මුදලක් තමයි අද මාකට් එකේ නම් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒ හින්දා මට මේ ප්‍රයිස් එක මේක සාමාන්‍ය 2016 වරන් අපිට ගන්න බෑ. 2020 වත් අපේ imports open කරපු කාලෙක ගන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ. මම හිතන්නේ මොකද අපේ දැන් LC 300 එක තැවිලා තියෙන හින්දා මෙන්න මේ LC 200 එකට තියෙන වටිනාකම එහෙමම අඩු වෙන්න ඕනේ හින්දා. හැබැයි ලංකාවේ කතාව ඊට ටිකක් වෙනස්. ඉතින් අපේ තවත් පාර්ට්නර් කෙනෙක් වගේ ඉන්න rear7.com එකට ගියා නම් ඕගොල්ලන්ට මේ වෙලාවේ Land Cruiser වල prices කොහොමද කියලා බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ BMW 760Li high security කියලා තියෙන තවත් bulletproof වර්ගයේ රථයක් ගැන. ඉතින් මේ වාහනය සාමාන්‍යයෙන් මේ බැක් ටික එන්න කලින් මෙන්න මේගොල්ලෝ තමයි අපේ මෙන්න මේ කියන very important people ලාට නැත්තම් මේ වගේ මේ අතිශයම විශේෂ පුද්ගලයන්ට ආරක්ෂාව සැපයුවේ ලංකාව ඇතුළත තුළ. ඉතින් මේ වාහනය මේ බැක් ගාඩ් එක තරම්ම නැහැ. හැබැයි ඒ කියන්නේ bulletproof level එක නැහැ. හැබැයි අපිට ඒකත් අර මං කිව්වා වගේ ඔයා කැමති විදිහේ මේ ballistic level එක නැත්නම් bulletproof level එකක් ඔයාට decide කරලා වාහනේ හදා ගන්න පුළුවන් හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටොන් 3ක් විතර බරක් මේ වාහනේත් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අර මං කිව්ව විදිහේ සෑම ඔප්ෂන් එකක්ම මෙන්න මේ වාහනේදීත් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් වාහනේ manufacture එක 2013 වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් අපිට 6 liter V12 twin turbo engine එකක් බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. 544 horsepower හම්බෙලා තිනවා. වගේම 750 newton meter torque එකක් හම්බෙලා තිනවා. පැයට කිලෝමීටර් 210ක උපරිම වේගයක් සහ 0 to 100 6.1 seconds වලදී reach වීමේ හැකියාවක් මෙන්න මේ වාහනයටත් හම්බ වෙලා තිනවා. ඉතින් සාමාන්‍ය fuel consumption එක 6-7 kilometers per liter කියලා කියන්නේ මේ normal 760 Li එකට. ඉතින් අනිවාර්යයෙන් ඊට අඩු අගයක් තමයි අපිට මෙන්න මේ high security කියන bulletproof වර්ගයේ රථයට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේකෙත් අපිට 98 liter fuel tank එකක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ almost 100 liter fuel tank එකක් හම්බෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම 95 octane petrol පාවිච්චි කර යුතුමයි. ඉතින් ටැක්ස් එක නැතුව සාමාන්‍යයෙන් $250,000 වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් $910ක් විතර මේක මේ අද මාකට් එකේ ප්‍රයිස් එක. ඉතින් ඒ කියන්නේ 2013 ඉඳන් අවුරුදු almost 10 years වගේ වෙලා තියෙන හින්දා 910ක් වගේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. again අපිට මේ වාහන ලංකාවේ පාවිච්චි එහෙම නැත්නම් ලංකාවේ සාමාන්‍ය පාවිච්චියට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපිට ප්‍රයිස් එක ටැක්ස් එකක් එක්ක හෝ එහෙම දෙයක් ගැන කතා කරන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තවත් Land Cruiser වර්ගයේ රථයක්ම ගැන. ඉතින් මේකෙත් අපිට Land Cruiser V8 Trojan කියලා bulletproof වර්ගයේ රථයක් සහ ඒ වගේම ඩමි කාර් එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඒක ගැන කතා කරමු. හරි, මම මුලින්ම අපි අර කියන ඩමි එහෙම නැත්නම් මේ bulletproof නොවන වර්ගයේ normal V8 රථය ගැන කතා කරන්න. ඉතින් මේකත් normal 2010 වර්ෂයේ නිෂ්පාදිත නැත්නම් manufactured එක 2010 Toyota Land Cruiser V8 වර්ගයේ රථයක්. ඉතින් 4.5 liter V8 twin turbo engine එකක් තියෙන 282 horsepower 650 newton meter torque එකක්. වගේම ඉස්සෙල්ලා මම කිව්වා වගේම 180 නැත්නම් 210 top speed එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් 0 to 100 8.3 seconds වලින් යන්න පුළුවන්. වගේම fuel consumption එක උපරිම 8 to 10 වගේ තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ वाहन වල අපිට single fuel tank එක තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට 93 liter fuel tank එක තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් $50,000 වගේ වෙනවා. කියන්නේ 1,178ක් විතර. ඉතින් ටැක්ස් එකත් අපි උනත් අපිට දැන් මේ වෙලාවේ ඉම්පෝර්ට් කරන්න බෑ. එහෙම නමුත් සාමාන්‍ය මාකට් එකේ මේ දවස්වල සාමාන්‍යයෙන් 350ක් විතර මුදලක් මේ වගේ වාහනයකට මේ අද කාලේ වැය වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි මෙන්න මේ හොඳ වාහනේ නැත්තම් මේ bulletproof වර්ගයේ රථ වෙන Trojan. ඉතින් මේක මේ Toyota company එකෙන් නිෂ්පාදිත වෙන හරියන්නේ අර Mercedes-Benz Guard වාහනේ වගේම Toyota company නිපදවන Land Cruiser armored vehicle නැත්නම් bulletproof vehicle එක තමයි මෙන්න මේ Trojan කියලා අඳුන්වන්නේ. ඉතින් මේකෙත් අර කියන විදිහේම සෑහෙන හොඳ bulletproof
ලෙවල්ස් එක අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා සෑම දෙයක්ම ඒ කියන්නේ ඕනම වර්ගයේ ත්‍රෙට් එකකින් ඕගොල්ලොන්ව ආරක්ෂා කරන්න පුළුවන් වෙන විදිහට ඊට අමතරව අපි ඉස්සෙල්ලා කතා වෙච්ච නැත්නම් කලින් වාහනේ කතා වෙච්ච විදිහෙම performance specs තමයි මේ වාහනේට අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ Trojan කියන bulletproof වර්ගය ඉතින් අපි හැමෝම දන්නා මේ Land Cruiser කියලා කියන්නේ ලෝකයේ තියෙන hardest මෙහෙම නැත්නම් most durable වාහන වලින් එකක්. ඉතින් මේ අපි ෆිල්ම්ස් වල එහෙම දැකලා තිනවා UN කියලා ගහපු ගොඩක් ඔය ෆයිටිංగ్ ෆිල්ම්ස් නැත්නම් ආමි රිලේටඩ් ෆිල්ම්ස් වල එහෙම war zones වලට normal armored නැති normal V8 පවා දාලා තිනවා. මොකද මේ වාහනවල තියෙන ඩියුරබිලිටි එක සහ ඒවල තියෙන හැකියාව බුලට්ප්‍රූෆ් නොවන වර්ගයේ රථවලට පවා සෑහෙන හොඳ විශේෂත්වයක් අපිට හම්බ වෙලා තියෙනවා කියලා Toyota සමාගමෙම කියන හින්දා එහෙනම් තමයි UN වල පවා අපිට ගොඩාක් වෙලාවට මේ මෙන්න මේ බුලට්ප්‍රූෆ් නොවන වර්ගයේ V8 රථ පවා මේ අපිට මේ war zones වල එහෙම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා අපි මේ මාව පෙන්වන්නේ නැති වුණාට මේ මෙන්න මේ පේන විදිහේ හැම ක්ලිප් එකකින්ම ඕගොල්ලන්ට මොකද්ද මේ වාහනේ සහ මොන වගේ දෙයක්ද මේ වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන දේ ගැන ඕගොල්ලන්ට අයිඩියා එකක් එනවා ඇති කියලා. ඉතින් අපිට මේ වගේ තවත් බලා ගන්න පුළුවන් වෙච්ච වාහන දෙකක් තමයි Toyota Hilux V කියන ග්‍රේඩ් එකේ තියෙන 2021 දී මැනුෆැක්චර් කරපු විදිහේ වාහන. ඉතින් මේ Thailand made මේ වාහන තමයි මේවා. ඉතින් ඉම්පෝර්ට් කරේ ලංකාවේ කොවිඩ් වලින් පස්සේ ආපු ඉම්පෝර්ට් බෑන් එකෙන් පස්සේ තමයි මේ වාහන ලංකාවටම ආවේ. ගවර්න්මන්ට් පාවිච්චි සඳහා තමයි ආවේ. ඒ වගේම ඇම්බියුලන්ස් සහ අනිකුත් වාහන කීපයක් සමග Toyota ලංකා සමාගමෙන් තමයි මෙන්න මේ වාහන ලංකාවට ඉම්පෝර්ට් කරනු ලැබෙන්නේ. ඉතින් මැනුෆැක්චරින් 2021 2.8 litre turbo diesel engine එකක් හම්බෙනවා. 201 horsepower එක සහ 500 Nm torque එකක් හම්බෙනවා. ඒ වගේම 170 km/h top speed එකක් වගේම 11 km/L වගේ average fuel consumption එකක් අපිට මෙන්න මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. 80 litre diesel tank එකක් තමයි අපිට මේ වාහනේ බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වාහනේත් ලංකාවේ normal කට්ටියට පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා ඉම්පෝර්ට් කරගන්න පුළුවන් වුණා නම්. ඉතින් සාමාන්‍යයෙන් $70,000 වගේ තමයි වාහනේ මූලික වියදම වෙන්නේ. 25 million ඒ කියන්නේ ලංකාවේ මුදලින් වාහන වලට එහෙම නැත්නම් කැබ් වලට ටිකක් වෙනස් විදිහේ ටැක්ස් ටොච් එකක් තමයි තියෙන්නේ ලංකාවේ. ඉතින් ඒ හින්දා සාමාන්‍ය $270,000කට විතර වාහනේ ලංකාවේ අද තියෙන මේ currency exchange rates එක ලබා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ වාහනවල කිසිම විශේෂත්වයක් නැහැ. normal අපිට හම්බ වෙන Toyota Hilux V වර්ගයේ රථ විදියට තමයි මෙන්න මේ වාහන දෙකත් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ වාහන අතුරින් තවත් වාහන දෙකක් තමයි මෙන්න මේ 2010 සහ 2015 වර්ෂයේවලදී මැනුෆැක්චර් කරන ලද diesel Land Cruiser Prado වර්ගයේ රථ. ඉතින් මේවල ගොඩාක් දුරට එකම විදිහේ ස්පෙක්ස් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මුදලින් තමයි වෙනසක් ඇති වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 2010 සහ 2015 දී නිෂ්පාදිත මේ වාහන දෙකේම අපිට 3 litre turbocharged straight for common rail diesel engine එක තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. දෙකේම 170 horsepower සහ 410 Nm torque එකක් බලා ගන්න පුළුවන්. 180 විතර අපේ JDM වාහනවල top speed එක බලා ගන්න පුළුවන්. වගේම 11 km/L වගේ average fuel consumption එක තමයි බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. දෙකේම අපිට ලීටර් 87ක විතර super diesel අනිවාර්යෙන් පාවිච්චි කර යුතු diesel tank එකක් අපිට හම්බ වෙලා තියෙනවා. සාමාන්‍ය 2010 වර්ෂයේ රථය ඩොලර්ස් වලින් ගත්තොත් $23,000 එනත $182ක මුදලක් අද වගේම සහ ලංකාවේ මේ අපිට ඉම්පෝර්ට් කරන්න බැරි හින්දා ලංකාවේ මුදලින් ගත්තොත් සාමාන්‍යයෙන් $180,220 මුදලක් වගේම 2015 වර්ගයේ රථය ලංකාවේ මුදලින් $143ක එම නැත්නම් $40,000ක මුදලක් සහ ටැක්ස් ගෙවලා එන එකකට අපිට 2015 වෙනිදා දැන් පර්චේස් කරගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අපිට ලංකාවේ මාකට් එකේ $350,404 ප්‍රමාණයකට මෙන්න මේ වගේ වාහන බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ කියන Toyota Land Cruiser Prado වර්ගයේ රථ ගොඩාක් වෙලාවට බෑකප් වාහනයක් සහ සප්ලයි වෙහිකල් එකක් විදියට ජනාධිපති ඩියුටිස් එහෙම නැත්නම් ප්‍රෙසිඩෙන්ෂල් ඩියුටිස් සහ අනිකුත් කාර්යභාර ඉෂ්ට කිරීම සඳහා කැපවී සිටින වාහන විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් අපිට එදින දැක ගන්න පුළුවන් වෙච්ච වාහන වලින් මෙන්න මේ අන්තිම වාහන විදිහට Nissan Tina වර්ගයේ රථයක් අපිට හඳුන්වන්න පුළුවන්. 2008 ඉඳන් 2015 වෙනකම් මෙන්න මේ වර්ගයේ අපිට වාහන බලා ගන්න හැකියාවක් හම්බුණා. මේකත්
සාමාන්‍ය පුද්ගලයන්ට පවා පාවිච්චි කරන්න හැකියාවක් තියෙන විදිහේ වාහන. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටරි නැත්නම් ගොඩක් සෙක්‍රටරි ලෙවල් එකේ ඉන්න කට්ටියට තමයි මෙන්න මේ වගේ වාහන හම්බුනේ. මොකද මේ වාහනේත් සාමාන්‍යයෙන් ටිකක් හොඳ ලොකු එන්ජින් එකක් තියෙන ලක්ෂරි ලෙවල් එකේ Nissan මැනුෆැක්චරර් විසින් නිෂ්පාදනය කරන විදිහේ වාහනයක් විදිහට අඳුන්වන්න පුළුවන්. ඉතින් අපිට 2.5 ලීටර් V6 transverse natural aspirated petrol engine එක තමයි හම්බෙන්නේ. 182 horsepower generate කරගැනීමේ හැකියාව තියෙනවා වගේම 232 Newton meter torque එකකොත් අපිට මේ වාහනයෙන් බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට estimate කරන්න පුළුවන් 212 km/h වගේ top speed එකක් තියෙනවා. මොකද Nissan සමාගමේ හරියටම මේ වාහනේ top speed ගැන සහ 0 to 100 ගැන අපිට හොයාගන්න පුළුවන් වෙන විදිහේ documents මොකොත් නැති හින්දා ඉතින් 0 to 100 යන සාමාන්‍යයෙන් තප්පර 10ක විතර කාලයක් තමයි මේ වාහනයට ගත වෙනවා කියලා අපිට estimate කරන්න හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 8 to 9 km/l වගේ average fuel consumption එකක් ලබා ගන්න වගේම 70 ලීටර් ෆියුල් ටැංක් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ටැක්ස් එක නැතුව සාමාන්‍යයෙන් ලක්ෂ 112ක විතර ප්‍රමාණයක් අපිට වැය කරන්න වෙනවා වගේම සාමාන්‍යයෙන් ඒක ඒ වගේ ප්‍රමාණයක තිනකොට ලංකාවේ මාකට් එකේ තියෙන ටික දුර්වල විදිහේ වාහනයක් හින්දා ලංකාවේ පවා අපිට මේ අද කාලේ ප්‍රයිස් එකත් එක්කම ලක්ෂ 100ත් 120ත් අතර ප්‍රමාණය මුදලකට මෙන්න මේ වාහනය බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වාහන ටිකක් තමයි අපිට එදින මේන්න මේ ජනාධිපති වාහන අංගණයේ තිබ්බ එතනදී බලා ගන්න හැකියාවක් හම්බ වුණේ. ඉතින් මේ වාහනේ ඔක්කොම මේ ජනාධිපති මන්දිරයේ ඇතුළතදී අපිට දැක ගන්න පුළුවන් වෙච්ච වාහන වගේම මීට වඩා තවත් වෙනස් වාහන අපිට තැන් කීපයක බලා ගන්න තියෙනවා. හැබැයි මම මේ වීඩියෝ එක වැය කරලා තියෙන්නේ නැත්නම් කැප කරලා තියෙන්නේ එදින අපිට බලා ගන්න පුළුවන් වෙච්ච මෙන්න මේ වාහන. හින්දා ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් අපි දැන් මේ බුලට් ප්‍රූෆ් වාහන නිකන් දැන් මේ වීඩියෝස් වලත් ඔයගොල්ලන්ට පේනවා දූවිලි වැදිලා ටිකක් අර නාස්ති වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකට හේතුව මොකද්ද? මේ වාහන වලට අපිට මොකද්ද කරන්න පුළුවන් දේ ගැනත් මම මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් මෙන්න මේ කියන බුලට් ප්‍රූෆ් වර්ගයේ රථ ඇරෙන්න අනිත් සියලුම වාහන අපිට සාමාන්‍ය ජනතාවට ඒගොල්ලෝ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් ඒ ටික පාවිච්චි කරලා ඉවර වුණාම අපිට පර්චේස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අදාළ ටැක්ස් මුදල ගවර්න්මන්ට් එකට පේ කරලා අපිට මේ වාහනය මේ ලබා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. බුලට් ප්‍රූෆ් වාහන වලට එද්දි මේ කතාව ටිකක් වෙනස් වෙනවා. ඉතින් බුලට් ප්‍රූෆ් වාහන ලංකාවට ගෙන්නන්නේ මෙන්න මේ කියන ප්‍රධානම වර්ගයේ ජනාධිපති අගමැති සහ තවත් අන්න ඒ ලෙවල් එකේම ඉන්න කට්ටියගේ පාවිච්චිය සඳහා පමණයි. ඒ වගේම මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ තනින් තන කිව්වා වගේම සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාවන අපිට මෙන්න මේ වාහන පාවිච්චි කරන්න නීතිමය අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ වාහන අපිට ඒගොල්ලෝ අනිත් වාහන විකුණනවා වගේ නෝමල් කට්ටිය නෙමෙයි නැත්නම් සාමාන්‍ය ජනතාවට විකුණනවා වගේ මෙන්න මේ බුලට් ප්‍රූෆ් වාහනේ වර්ගයේ රථ සාමාන්‍ය ජනතාවට විකුණන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඕනනම් try කරන්න මෙන්න මේ කියන ආමඩ් කැලි ටික ගලවලා මේ තියෙන මේබැක් වර්ගයේ රථ නැත්නම් මේ තියෙන V8 වර්ගයේ රථ normal V8 සහ normal මේබැක් රථ වලට convert කරලා විකුණන්න. හැබැයි ඒක තවත් මේබැක් වර්ගයේ රථයක් ගන්නවාට වඩා මුදලක් මේ ඒ ටික අයින් කරලා ඒ තිබ්බ තත්ත්වෙටම වාහනේ පාවිච්චි කරන්න ගත කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේම මෙන්න මේ කියන බුලට් ප්‍රූෆ් වොරන්ටි එකක් විදිහට මේ හැම වාහනයකටම අවුරුදු 2ක් විතරයි හම්බ වෙන්නේ. ඉතින් මේ අවුරුදු 2කින් පස්සේ මෙන්න මේ බුලට් ප්‍රූෆ් වොරන්ටි එක නැති වෙන හින්දා මේ වගේ වාහන අපිට ලංකාවට වඩා කුඩා හෝ සැලකිය හැකි රටවල් වලටවත් විකිණීමේ හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද ලංකාවේ ඇතුළු මුළු ලෝකයේම ඉතාමත් වේගයෙන් ඩෙවලොප් වෙනවා. ඒ වගේම අලුත් විදිහේ මේ අවි ආයුධ නිෂ්පාදනය වෙනවා. ඉතින් එතකොට මේ අලුතින්ම එන දැන් අපි ගත්තොත් 2015 මේ බැක් එකක සාමාන්‍යයෙන් 2022 දී නිපදවූ අලුත් මොනවා හරි අවි ආයුධ තියෙනවා නම් ඒකෙන් හම්බෙන ප්‍රොටෙක්ෂන් එක නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ වාහන අපිට එළියට විකුණන්නේ. එහෙම නැත්නම් රටින් පිටට හෝ විකුණන්න හැකියාවක් නැහැ කියලා කියන්නේ. සහ මේ ඒවල රිපෙයාරින් කොස්ට් එකත් සෑහෙන ලොකු වෙනවා. ඒක ඒ විදියට කරනවා නම්. ඉතින් මේ වාහන ඒක නිසා තමයි ගොඩාක් වෙලාවට මුහුදේ මේ ගිල්ලවන විදිහට වැඩ කටයුතු කරන්න. ඉතින් ඒක තමයි
හොඳම චොයිස් එක විදිහට අද තියෙන වාතාවරණය අනුව අපිට දැනගන්න හම්බ වුණේ. ඒ වගේම මේ වාහන රිපෙයාර් කරන්න නැත්නම් මේවල සර්විස් කරන්න මේ හැම දෙයකටම අතිශයින්ම ඉතා විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. සාමාන්‍ය ඒජන්ට්ස්ලා විසින්ම එහෙම නැත්නම් Toyota වාහන Toyota ලංකා ආයතනයෙන් සහ Mercedes Benz වාහන Demo ආයතනයෙන් වගේ තමයි සර්විස් කරන්නේ. හැබැයි ඒ වලට අතිශයින්ම විශාල මුදලක් ගත වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩාක් වෙලාවට මේ වාහන ලොකු ට්‍රිප්ස් යනවා නේ නැත්නම් කොළඹින් පිට ගොඩක් ඈත තැන් වලට යනවා නම් ගොඩාක් වෙලාවට කාර් කැරියර්ස් වල තමයි යන්නේ. මොකද ඒ වගේ කාර් කැරියර් එකක යන එකේ මේ වියදම සෑහෙන අඩුයි. මේ වාහනවල යනකොට ෆියුල් කන්සම්ප්ෂන් එක සහ අනිකුත් කොස්ට්ස් සලකා බලද්දී ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි මෙන්න මේ වාහන ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපිට සමහර විට ඕගොල්ලෝගේ අදහස් තියෙනවා නම් මෙන්න මේ විදිහට කරා නම් හොඳයි කියලා ඒවට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවත් වලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. හැබැයි ප්ලීස් මේක වාහන සම්බන්ධ channel එකක් පමණයි. මේකෙදි කිසිදු දේශපාලනික දේවල් අපි accept කරන්නේ නැහැ. එහෙම කරොත් එimhe ඕගොල්ලෝගේ කමෙන්ට් එක ඩිලීට් කරනවා ඇරෙන්න අපිට වෙන දෙයක් කරන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් respectable comments වලට සහ ඕගොල්ලෝගේ පෞද්ගලික මතයන් ඉදිරිපත් කරනකොට වාහන සම්බන්ධයෙන් පමණක් කතා කිරීමට ඕගොල්ලොන්ගේ වචන පාවිච්චි කරන්න කියලා බොහොම මේ ආදරෙන් ඉල්ලනවා. වගේම අවසාන වශයෙන් මේ වාහන අපි හැමෝම දැක්ක අපි හැමෝටම ආස හිතුණා. ඇයි අපිටත් මේ වගේ වාහන නැත්තේ කියලා ගොඩාක් දේවල් අපිට හිතුණා. ඒ වුණාට මේ වාහන වලට කිසිදු ඩැමේජ් එකක් කරපු නැති ඒ හැම දෙනෙක්ම වගකීමෙන් කියන්න ඕන හොඳ ශ්‍රී ලාංකිකයන් වගේම සම්බන්ධ එක්ක මේ බෑක් එකේ පිටිපස්සේ Benz logo එක ගලවලා තිබ්බා. ඉතින් ඒ වගේ වැඩ කරන එකෙන් මේ වගේ අපේ වගේ ලස්සන රටක් කවදාවත් දියුණු කරන්න බෑ. මොකද අපි හැදෙන්න ඕනේ උඩ වගේම පල්ලෙහෙන් නම් හැදෙන්න ඕන රටක් විදියට තමයි මෙන්න මේ ශ්‍රී ලංකාව අද වැටිලා තියෙන තත්ත්වයෙන් අපිට කතා කරන්න පුළුවන්කමක් හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ අරගලය නිසා සහ මේ වෙච්ච දේ නිසා ලංකාවට සහ අපි හැමෝගෙම සෑහෙන්න ඇස් ඇරුණා. අපි දේවල් වෙනස් විදිහට කතා ගන්න පටන් ගත්තා. වෙනස් විදිහට හිතන්න පටන් ගත්තා. අපේ වෙන කිසිම දෙයක් නැතුව අපි වෙනස් දේවල් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙනස් වෙච්ච දේවල් වලින් අපේ මේ ලංකාව දියුණුවෙන්ටම අරගෙන යන් කියන එක සහ ලංකාවේ සහ ලෝකේ කොහේ හිටියත් ලංකාව වෙනුවෙන් තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැති කෙනෙක් විදිහට මමත් ඒ වගේම මම වගේම හිතන අපේ channel එකේ වීඩියෝස් බලන ඕගොල්ලොන්ට සහ එදා අරගලයේදී මේ වාහන වලට එදා වෙච්ච සිදුවීම් සහ ඒ සෑම දෙයකින්ම මේ වාහනේ වලට කිසිදු ඩැමේජ් එකක් කරමු නැති ඕගොල්ලෝ හැමෝටමත් බොහොමත්ම ස්තුතියි කියන ගම මේ ඒ ඩැමේජ් කරපු හැමෝටම ඊළඟට මේ ටික හදන්නේ තමුන්ගේ පර්ස් එකෙන්මයි සහ තමුන් කන බොන හැමදේම ගහන ටැක්ස් එකෙන්මයි කියන දේ මතක් කරන ගම සහ අනිකුත් ස්ථානවල තිබිලා වාහනවල ඩැමේජ් කරපු කට්ටියටත් ඒක ඒ විදිහටම කියන ගම අපි අදට ගිහිල්ලා නම් ඉතින් Mercedes Benz Maybach වර්ගයේ අපි normal වාහනයක වීඩියෝ එකක් තමයි ඊළඟට අරන් එන්න තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක ඊළඟ සතියෙන් අරන් ඕගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු සහ පොරොන්දු දෙන ගමන් අපි අදට ගිහිල්ලා නම් මේ Nipolit Cars by Automal SL